ආයතනය වෙනුවෙන් මම ඔබ සැම ඉතා ආදරයෙන් ගෞරවයෙන් මේ නමස්කාර මෙහෙයට පිළිගනු ලබනවා. මෙම දේව මෙහෙය විවිධ නිකායන් වලට අයත් විවිධ ප්‍රදේශවලින් සහ විදේශ රටවලින් ලබාගත් වීඩියෝ පට එකතුවක්. මේ නිසා අප දේව රාජ්‍යයේ සිටින සැමෝම එකට එක් වී ස්වාමින් වහන්සේට නමස්කාර කරන මොහොතක් ඇති වෙනවා. විශේෂයෙන්ම දේව මෙහෙයන්ට සහභාගී වන්නට බැරි මේ කාලෙදී ඔබගේ නමස්කාර කටයුතු කර ගැනීම සඳහා අපි හුදෙක් මේ දේව මෙහෙය සකස් කර ඇති බව කරුණාවෙන් සලකන්න. අපිට පුරුදු නිකායන් වල ශෛලියෙන් පිටත ගිහිල්ලා වෙනත් නිකායන් වල නමස්කාර ශෛලියන්ද මේ වැඩසටහනට එක් වී ඇති නිසා මෙය ඔබට සමහර විට ටිකක් නුහුරු වන්නට පුළුවන්. ඒත් අපි ස්වර්ගයට ගොස් එහි සිටින අපගේ ස්වාමින් වහන්සේට සියල්ලෝම විවිධ රටවලින් විවිධ භාෂාවලින් විවිධ ශෛලයන්ගෙන් නමස්කාර කරන පිළිවෙලක් මේ දේව මෙහෙය තුලින් ඔබ දකී කියා මා විශ්වාස කරනවා. ඉතින් කරුණාකර මෙය ඔබගේ හිතවතුන්ට දේව මෙහෙයකට සහභාගී වීමට නොහැකිව සිටින අයට යවා ඔවුන්ටත් මේ ආශිර්වාදයක් වෙන්නට සලස්වන්න. ඔබටත් මේ වැඩසටහනේ කොටස්කාරයෙක් වන්නට කැමති නම් කරුණාකර අපව හා සමග සම්බන්ධ වන්න. අපි එක්ව ස්වාමින් වහන්සේව නමස්කාර කරමු. සගලෝවේ තේජවත් මහිමවු රාජින්දේ මට පෙම් කරනට සගලෝව හැරියේ සගලෝවේ තේජවත් මහිමවු රාජින්දේ මට පෙම් කරනට සගලෝව හැරියේ නමදීමි තැතුසවමි ඔබෙ මීරිවු අභිමුවේ මායේසුනි ඔබට ආදරේ මායේසුනි ඔබට පමණයි ආදරේ අලංකාරයි රාජින්දේ දකින්න ආසයි තාත්තේ මා සැඟවෙන ස්ථානේ නිරතුරු බලා සිටින්නේ අලංකාරයි රාජින්දේ දකින්න ආසයි තාත්තේ මා සැඟවෙන ස්ථානේ නිරතුරු බලා සිටින්නේ යලි එනවා මගේ තාත්තා සිපගෙන මා ගෙන යනවා අලංකාරයි රාජින්දේ දකින්න ආසයි තාත්තේ මා සැඟවෙන ස්ථානේ නිරතුරු බලා සිටින්නේ අලංකාරයි රාජින්දේ දකින්න ආසයි තාත්තේ මා සැඟවෙන ස්ථානේ නිරතුරු බලා සිටින්නේ අලංකාරයි රාජින්දේ දකින්න ආසයි තාත්තේ මා සැඟවෙන ස්ථානේ නිරතුරු බලා සිටින්නේ මායේසුනි ඔබට ආදරේ මායේසුනි ඔබට පමණයි ආදරේ. පියාණන් වහන්සේ ඔබ වහන්සේට අද දවස බාර කරනවා පියාණනි. අද දවසේ ස්වාමින් වහන්සේ මේ පවත්වන්නා වූ දේව මෙහෙය තුල ඔබ වහන්සේ ක්‍රියා කරන්න සෑම නමස්කාරයක් තුළම ගීතිකාවක් තුළම සුද්ධාත්මයන්න් වහන්සේගේ මඟ පෙන්වීම තබමින් ස්වාමිනී සෑම හදවත් ස්පර්ශ කරන්න. එසේම පියාණනි ඔබ වහන්සේගේ අනර්ඝ පණිවිඩය තුළදී ඔබ වහන්සේ සෑම කෙනෙකුගේම ජීවිතවලට ඒ ආශිර්වාදයක් වන්න සලස්වමින් ක්‍රිස්තුස් වහන්සේගේ අනුග්‍රහය කරුණාව නිරතුරුවම සෑම කෙනෙකුගේ ජීවිත තුළට ලැබෙන්න
ඔබ වහන්සේ අද දවසේ ඔබගේ කරුණාව අපට දානය කළ මැනව. පියාණනි ඔබ වහන්සේගේ දෑතට මේ දේවමය සම්පූර්ණම බාර කරන්නේ කැප කරන්නේ යේසුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන්. ආමේන්. ගිනි මැදින් මා යන විට මා නොදැවෙන්නේය. ජල මැදින් මා යන විට මා නොගිලෙන්නේය. ගිනි මැදින් මා යන විට මා නොදැවෙන්නේය. ජල මැදින් මා යන විට මා නොගිලෙන්නේය. මරණ සෙවනේ මිටියාවගේ ගියත් කිසි විපතක් මට ලං නොවන්නේය. මරණ සෙවනේ මිටියාවගේ ගියත් කිසි විපතක් මට ලං නොවන්නේය. අස්වයා යුද්ධයට සැරසී සිටිත මා බිය නොවන්නේමි. අඳුරු සේනා මා වට කර සිටිත මා නොහැරෙන්නේමි. වමක දහසක් දකුණත දස දහසක් වැටී මිය යන්නේය. මන්ද යුද්ධ කරන්නේ මානු සේනාවලගේ නිදනිය. මන්ද මගේ දෙවිඳුන් බලවන්තයි. මන්ද මගේ සමිඳුන් බලවන්තයි. මන්ද මගේ දෙවිඳුන් බලවන්තයි. මන්ද මගේ සමිඳුන් බලවන්තයි. මා පෙරදුව ගොස් රළුබිම් සමබිම් කරනා දෙවිඳුන් නොබයි. අඳුරේ වස්තුන්ද ප්‍රාස්ථානේ නිදාන ගෙනැවිත් දෙන්නේ ඔබයි. වැසුණු දොරටු යකඩ දම්බැල් කාඩ පිටහෙලන්නේ ඔබයි. මගේ නම කියා කැඳවාගත්තාම ඉස්රායෙල් වශයෙන් ඔබයි. මන්ද මගේ දෙවිඳුන් බලවන්තයි. මන්ද මගේ සමිඳුන් බලවන්තයි. මන්ද මගේ දෙවිඳුන් බලවන්තයි. මන්ද මගේ සමිඳුන් බලවන්තයි. ගිනි මැදින් මා යන විට මා නොදැවෙන්නේය. ජල මැදින් මා යන විට මා නොගිලෙන්නේය. මරණ සෙවනේ මිටියාවගේ ගියත් කිසි විපතක් මට ලං නොවන්නේය. ගිනි මැදින් මා යන විට මා නොදැවෙන්නේය. ජල මැදින් මා යන විට මා නොගිලෙන්නේය. ගලාතිවරුන්ට යවන දෙයවුම් පත්‍රයේ 6 වෙනි පරිච්ඡේදයේ පළමුවන පදයේ සිට 7 වෙනි පදය දක්වා මෙසේ ලියවී තිබේ. සහෝදරයනි, මිනිසෙක් යම් වරදකට අසු වුණත් ආත්මික වූ නුඹලා මෘදුකමේ ආත්මයෙන් යුක්තව එබඳු කෙනෙකු හරවා ගනිල්ලා. නුඹත් පරීක්ෂාවට නොපැමිණෙන පිණිස බලා ගනින්න. එකිනෙකාගේ බර උසුලා එසේ ක්‍රිස්තුස් වහන්සේගේ විවස්ථාව සම්පූර්ණ කරපල්ලා. මක් නිසාද කිසිත් නොවන කෙනෙක් තමා වැදගත් කෙනෙක් යයි සිතන්නේ නම් ඔහු තමාම රවටා ගනී. නමුත් එකිනෙකා තම තමාගේ වැඩේ සෝදිසි කෙරේවා. එවිට ඔහුට වෙන කෙනෙක් ගැන නොව තමා ගැන පමණක්ම පාරට්ටුව තිබේ. මක් නිසාද එකිනෙකා තම තමාගේ බර උසුලන්නේය. වාක්‍ය ඉගෙන ගන්නා උගන්වන්නාට සියලු යහපත් දෙයින් දේවා. නොරැවටෙල්ලා.
දෙවියන් වහන්සේට සරදම් කරන්නට කාටවත් බැරිය. මක් නිසාද මිනිසෙක් තම වපුරන දේම කපාගන්නේය. දේව වාක්‍ය මෙසේය. දෙවිඳුන්ට ස්තුති වේවා. සුභාරංචියේ 10 වෙනි පරිච්ඡේදයේ 1 සිට 11 වෙනි පදයේ දක්වාත් 16 සිට 20 වෙනි පදයේ පටන් ප්‍රකාශ වන සුභාස්නයට සවන් දෙන්න. ඉන්පසු ස්වාමින් වහන්සේ තවත් 70 දෙනෙකු නියම කොට තමන් යන්ට සිටිය සියලු නුවරවලටත් ස්ථානවලටත් ඔවුන් දෙදෙනා බැගින් තමන්ට පෙරටුව යවුසේක. උන්වහන්සේ ඔවුන්ට කතා කොට ගොයම බොහෝය. මෙහෙකරුවෝ ස්වල්ප දෙනෙක්ය. ඒ නිසා තමන්ගේ ගොයම් කැපීමට මෙහෙකරුවන් එවන ලෙස ගොයමේ ස්වාමින් වහන්සේට යාඥා කරපල්ලා. නුඹලා ඵලයල්ලා බලව වෘකයන් මැදට බැටළු පැටවුන් මෙන් නුඹලා යවමි. පසුම්බියක්වත් මල්ලක්වත් වහන්වත් ගෙන නොයල්ලා. මාර්ගයේදී කාටවත් ආචාර නොකරල්ලා. නුඹලා යම් ගේකට ඇතුල් වූ කල මේ ගෙට සමාදානය වේවායි පළමු කොට කියාපල්ලා. සමාදානයේ පුත්‍රයෙක් එහි සිටී නම් නුඹලාගේ සමාදානය ඔහු කෙරෙහි රඳන්නේය. නැතහොත් එය නුඹලා කරා පැමිණෙන්නේය. ඔවුන් දෙන දෙයක් කමින් බොමින් එම ගෙයිම නැවතී සිටපල්ලා. මක්නිසාද වැඩකාරයා තමාගේ කුලිය ලබන්ට සුදුසුය. ගෙයින් ගෙට නොයල්ලා. නුඹලා යම් නුවරකට ඇතුල් වූ කල ඔව්හු නුඹලා පිළිගන්නෝ නම් නුඹලා ඉදිරියෙහි තබන දේ කාපල්ලා. එහි ඉන්න රෝගීන් සුව කරපල්ලා. දෙවියන් වහන්සේගේ රාජ්‍යය නුඹලා ළඟට පැමිණුනේ යයි ඔවුන්ට කියාපල්ලා. නමුත් යම් නුවරකට නුඹලා ඇතුල් වූ කල ඔව්හු නුඹලා පිළි නොගන්නෝ නම් ඒ නුවර වීදිවලට ගොස් අපේ පාදවල ඇලෙන නුඹලාගේ නුවර දූලි පවා නුඹලාට විරුද්ධව අපි ගසා දමමු. එසේ වී නොමුත් දෙවියන් වහන්සේගේ රාජ්‍යය ලං වී තිබෙන බව දැනගනිල්ලා යයි කියාපල්ලා. මාගේ වචන අසන්නා මාගේ වචන අසයි. නුඹලා එපා කරන්නා මා එපා කරයි.
මා එපා කරන්නා මායෝ තැනන් වහන්සේ එපා කරන්නේ යයි කීසේක. ඉන්පසු 70 දෙනා ප්‍රීතියෙන් හැරී ඇවිත් ස්වාමීනි ඔබගේ නාමයෙන් නිසා යක්ෂයෝ පවා අපට යටත් වෙති කීවෝය. උන්වහන්සේ ඔවුන්ට කියනසේක් සාතන් විදුලියමෙන් අහසෙන් වැටුණා දුටිමි. බලව සර්පයන්ද ගෝනුස්සන්ද පාගන්ටත් සතුරාගේ මුළු ශක්තිය මැඩපවත්වන්නටත් මා විසින් නුඹලාට බලය දී තිබේ. කොයි දෙයකින්වත් නුඹලාට අන්තරායක් නොවන්නේය. එසේ වුවත් ආත්මයාණන් නුඹලාට යටත් වන නිසා නොව නුඹලාගේ නාම ස්වර්ගයෙහි ලියා තිබෙන නිසා ප්‍රීති වේල්ලායයි කීසේක. කිතු සමිඳුන්ගේ සුභාෂ්ණ මෙසේය. ශාපයෙන් ගලවන්න ආවාමි තලය කරා මිනිසාව මුදවන්න ස්වර්ගයට ගෙන යන්න කුරුසිය උසුලා ගත්තා. පාපයෙන් මුදවන්න ශාපයෙන් ගලවන්න ආවාමි තලය කරා මිනිසාව මුදවන්න ස්වර්ගයට ගෙන යන්න කුරුසිය උසුලා ගත්තා. මකඳුලල් පිස දමුවා ප්‍රීතිය මට ගෙන දුන්නා. මකඳුලල් පිස දමුවා ප්‍රීතිය මට ගෙන දුන්නා. මගේ යේසුනි මගේ යේසුනි මගේ යේසුනි මගේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් නාමයෙන් මම ඔබ හැම කෙනෙක්ටම සුබ පතනවා. මේ සුමානේ අපි බලන්න යන්නේ ගලාති පොතේ 6 වෙනි පරිච්ඡේදයේ පළමුවෙනි පදේ ඉඳන් 7 වෙනි පදේ වෙනකම්. අපේ ජීවිතවල අපිට මුහුණ දෙන්න සිද්ධ වෙන එක එක විදිහේ අවස්ථාවන් වලට අපිට අදාළ කරගන්න පුළුවන් උපදෙස් වගේම අවවාද ටිකක් මේ පරිච්ඡේදයේ සඳහන් වෙනවා. ඇත්තටම කියනවා නම් මේ පරිච්ඡේදයේ සඳහන් වන පද 7 අපිට ප්‍රධාන කොටස් 4කට බෙදන්න පුළුවන්. මම කැමති අද ඕගොල්ලොත් එක්ක ඒ කොටස් 4 මොකක්ද කියලා සාකච්ඡා කරලා ඒ තුලින් අපේ ජීවිතවලට ගන්න තියෙන උපදේශ ගැනත් කතා කරන්න. අපි පළවෙනි පද තුන බැලුවොත් ඒ පද වලින් අපිට කියලා දෙන්නේ යම් පාපිෂ්ඨ ජීවිතයක් ගත කරමින් ජීවත් වෙන මිනිසෙක්ට අපි සලකන්න ඕන විදිය ගැන. පෞල්තුමා පළමුවෙනි පදේ කියනවා සහෝදරයනි මිනිසෙක් යම් වර්ධකට අසු වුණොත් ආත්මික වූ නුඹලා මෘදුකමේ ආත්මෙන් යුක්තව එබඳු කෙනෙකු හරවා ගන්න. ඔබත් පරීක්ෂාවට නොපැමිණෙන පිණිස බලා ගන්න කියලා. ඉතින් අපිත් එක්ක හිටපු තවත් ඇදහිලිවන්තෙක් යම් පාපයකට වැටුණොත් අපි හිතන්න ඕනේ ඒ කෙනාව විනිශ්චය කරන එකවත් ඒ කෙනාව හිලා දකින්න එකවත් ගැන නෙවෙයි. ඒ වෙනුවට අපි උත්සාහ කරන්න ඕනේ ආත්මික මෘදුකමින් හා නියතමානීව ඒ මනුෂ්‍යයා වැටලා ඉන්න තැනින් ආයෙත් එයාට නැගිටින්න උදව් කිරීමයි. අපි පව් කරන මනුෂ්‍යව අයින් කරන්නේ නැතුව කරුණාවෙන් මේ මනුෂ්‍යයා ළඟට ලං වෙන්න ඕනේ. ඒ වගේම පෞල්තුමා අපිට අනතුරු අඟවනවා අපි මෘදුකමින් පව් කරන මනුෂ්‍යයන් ළඟට ලං වෙද්දී අපිත් ඒ පාපේ පරීක්ෂාවට වැටෙන්නේ නැති වෙන්න වග බලා ගන්න ඕනේ කියලා. ඉතින් මෙතනදී අපිට අවවාද කරන්නේ පව් කරන මනුෂ්‍යයන්ව හෙලා දකින්න එපා. ඒ මනුෂ්‍යයන්ව අව탁සිරු කරන්න එපා. ඒ වගේම විනිශ්චය කරන්න එපා කියලායි. ඒකට හේතුව මිනිස්සු විදියට අපිත් ඕනම වෙලාවක ඕනම පාපයකට හසු වෙන්න පුළුවන්. අපි යම් පාපයක් කරලා පසුතැවිලි වෙලා ජීවත් වෙද්දී අනිත් ඇදිලිවතුන් අපිට හොඳින් සලකනවාට අපි කැමති වගේම අපිත් පාපයට අහු වෙලා ඉන්න මනුෂ්‍යයන්ට ආදරෙන් නිහතමානීව කරුණාවන්තව කටයුතු කරන්න ඕනේ. දෙවෙනි පදයේදී පෞල්තුමා කියනවා එකිනෙකාගේ බර උසුලා එසේ ක්‍රිස්තුස් වහන්සේගේ ව්‍යවස්ථාව සම්පූර්ණ කරන්න කියලා. මේ තුලින් අපිට එකිනෙකාට ආදරය පෙන්වන්න පුළුවන්. ඒ වගේම තුන්වෙනි පදයේ සඳහන් වෙනවා මක්නිසාද කිසිත් නොවන කෙනෙක් තමා වැදගත් කෙනෙක් යයි හිතන්නේ නම් ඔහු තමාම රවටා ගනී කියලා. ඉතින් පෞල්තුමා මෙතනදී අපිට මතක් කරලා දෙන්නේ නිහතමානීව ජීවත් වෙන්න කියලායි. අපි හැම වෙලාවෙම අපි අනිත් මනුෂ්‍යයන්ට මෘදුකමින්, ප්‍රේමයෙන්, කරුණාවෙන් සලකන්න ඕනේ. අපි කිසිම වෙලාවක තවත් මිනිසෙක්ව පහත් කරලා හිලා දකින්න හොඳ නැහැ. හොඳයි.
අපි මේ පරිච්ඡේදයේ 4 වෙනි හා 5 වෙනි පදේ දිහා බැලුවොත් එතනදී අපේ ජීවිතවලට හුඟා ප්‍රායෝගික උපදෙස් ටිකක් තමයි පාවුල්තුමා දෙන්නේ. මට මේ පද දෙක බලද්දී මගේ ළමයි ගැන හිතලා hina යනවා. සමහර වෙලාවට ඒ අයට gedara වැඩ කරන්න කියලා පවරද්දී හුඟක් වෙලාවට ඒගොල්ලෝ රණ්ඩු වෙනවා. ඒගොල්ලෝ මට ඇවිත් කියනවා මං කරපු තරම් වැඩ අයියා කරේ නැහැ. මං තමයි හුඟක් වැඩ කරේ. මේ වගේ කියලා ඒගොල්ලෝ එකිනෙකාව සංසන්දනය කරනවා. පාවුල්තුමා මෙතනදී කියන්නේ තම තමන් කරන වැඩ ගැන ප්‍රවේශමින් හා සෝදිසින් ඉන්න කියලයි. ඔබ හොඳටම මතක තියාගන්න මේක ඔහු කරන්නේ ළමයින්ට විතරක් නෙවෙයි වැඩිහිටියන් වෙන අපිටත් එක්කම තමයි. අපි හැම වෙලාවෙම අපි කරන වැඩ ගැන හොඳ අවධානයෙන් හා සෝදිසියකින් ඉන්නට ඕනේ. අපි කරන රැකියාව වුණත් අපි අවධානයෙන් කරන්නට ඕනේ. එතකොට අපිව තව කෙනෙක් එක්ක සංසන්දනය කරන්න ඕන වෙන්නේ නැහැ. අපි නිතරම අපේ හැසිරීම ගැන වග කියන්න ඕනේ. කුඩා ළමුන් ඔවුන් කරපු දේ ගැන අවංක වෙනවා වගේ අපි කරන දේට අවංක වෙන්නට ඕනේ. අපි හැම වෙලාවෙම තව කෙනෙක් එක්ක අපිව සසඳනවා. අපිට වඩා ඔහුත් හොඳයි, ඔවුන් ආරක්ෂිතයි, අපිට වඩා ඔවුන්ට හැකියාවන් තියෙනවා. ඒ වගේ අපි නිතරම තව කෙනෙක් එක්ක අපිව සසඳනවා. තව වෙලාවකට අපි තව කෙනෙක් එක්ක අපිව සසඳනවා, අපි හුඟක් වැඩ කරනවා. ඔහු අපි වැඩ කරන තරමට වැඩ කරන්නේ නැහැ. ඔහු අපි තරම් වගකීම් ගන්නෙ නැහැ කියලා. මෙන්න මේ විදියටත් අපි මිනිස්සුන්ව සසඳනවා. මෙතනදී පාවුල්තුමා අපිට මතක් කරලා දෙන්නේ අපිට පැවරිලා තිබෙන වගකීම් ගැන අපි අවධානය යොමු කරන්න ඕනේ කියලයි. එහෙම කියන්නේ දෙවියන් වහන්සේ අපිව කැඳවලා තියෙන වැඩේ අපි කරන්න ඕනේ. අපිට බෑ තව කෙනෙක්ට පැවරිලා තියෙන වැඩ එක්ක අපි කරන වැඩේ සංසන්දනය කරන්න. මම එහෙම කියන්නේ දෙවියන් වහන්සේ අපිව යම්කිසි වැඩකට කැඳවලා තියෙනවා නම් අපි ඒ දේ ගැන වග කියන්න ඕනේ. ඉතින් ඔබට තේරෙනවා ඇති අපි අනිත් අයත් එක්ක අපිව සංසන්දනය කරනකොට අපිට හැඟෙන දේවල්. අපි අනාරක්ෂිතයි. එහෙම නැත්නම් අනිත් පාර්ශවය ඔවුන්ගේ වගකීම් හරියට කරන්නේ නැහැ. මෙන්න මේ වගේ සිතුවිලි අපි තුලට ඇවිල්ලා අප තුල තියෙන සැනසුම් ගතිය නැති කරන්න පුළුවන්. ඉතින් යේසුස් වහන්සේ අපිව කැඳවලා තියෙන වැඩේ කරන්න අපි වග බලා ගන්න ඕනේ. අපේ කැඳවීමට අපි වග කියන්න ඕනේ. දෙවියන් වහන්සේ අපිව කැඳවලා තියෙන්නේ උන්වහන්සේ අපිට බාර දුන්න වැඩේ ගැන වගකීම් බාර ගන්නත් අපේ හැසිරීම අපේ ක්‍රියා කරන විදිය ගැන වගකීම් අපි විසින්ම බාර ගන්න පමණයි. හොඳයි. අපි තුන්වෙනි කාරණාව දිහා බැලුවොත් මේ පරිච්ඡේදයේ 6 වෙනි පදයේ සඳහන් වෙන්නේ අපිට දේව වචනය උගන්වන අයට අපි සලකන්න ඕන කොහොමද කියලයි. 6 වෙනි පදයේ කියනවා වාක්‍ය ඉගෙන ගන්නා උගන්වන්නාට සියලු යහපත් දේ වේවා කියලා. මෙතනදී සඳහන් වෙන්නේ අපිට දේව වචනේ කියලා දෙන දේවදාසීන් ගුරුවරුන් ගැනයි. ඒ වගේම අපි මිනිස්යන්ට උගන්වනවා නම් අනුශාසනා දෙනවා නම් අපේ ජීවිත තුලිනුත් මිනිස්සු ඒ ඉගැන්වීම් දකින්නට ඕනේ. ඒ වගේම අපිට වචනේ උගන්වන පාලකවරුන්ව ගුරුවරුන්ව අපි දිරිගන්වන්න ඕනේ. ඔවුන්ගේ ඉගැන්වීම් අපේ ජීවිතවලට බලපාපු විදිය ගැන අපි ඔවුන්ට කියන්න ඕනේ. අපි එහෙම ඔවුන් එක්ක අපේ ජීවිතයේ උණු වෙනස බෙදා ගන්නකොට ඒ අය තවත් ධෛර්යමත් වෙනවා. අපේ අදහස් වලින් අපිට වචනය උගන්වන ගුරුවරුන්ව අපි ධෛර්යමත් කිරීම තුළින් ඔවුන් තව තවත් වර්ධනය වෙලා ඉදිරියටම යනවා. ඉතින් ඔබ නිතරම ඔබට දේව වචනය උගන්වන ගුරුවරුන් සලකන්න. මේක තමයි තුන්වෙනි කාරණාව. හොඳයි. අපි හතරවෙනි කාරණාව දිහා බැලුවොත් 7 වෙනි පදයේදී මෙහෙම සඳහන් වෙනවා. නොරැවටෙන්න දෙවියන් වහන්සේට සරදම් කරන්න කාටවත් බැරිය. මක්නිසාද මිනිසෙක් තමා වපුරන දේම කපා ගන්නේය. හොඳයි. අපි හතරවෙනි කාරණාව දිහා බැලුවොත් 7 වෙනි පදයේදී මෙහෙම සඳහන් වෙනවා. නොරැවටෙන්න දෙවියන් වහන්සේට සරදම් කරන්න කාටවත් බැරිය. මක්නිසාද මිනිසෙක් තමා වපුරන දේම කපා ගන්නේය. හොඳයි. මෙතනදී පාවුල්තුමා අපිට කියන්නේ අපි වපුරන දෙයින් අපි කපා ගන්නවා කියලා. අපි කරන ක්‍රියාවන් වලට තියෙන ප්‍රතිඵලය ගැනයි මෙතනදී සඳහන් වෙන්නේ. අපි අපේ පෞකාර ජීවිතය උදෙසා මොනවා හරි වපුරනවා නම් අපිට ඒ තුලින් ලැබෙන ප්‍රතිලාභයත් හුඟක් විනාශකාරී. ඒත් අපි හොඳ දේ වැපුරුවොත් අපිට ලැබෙන්නේ හොඳ විපාකයක්. ඉතින් අපි කරන හැම ක්‍රියාවකටම අපි ගන්න හැම තීරණයකටම හොඳ හෝ නරක ප්‍රතිඵල තියෙනවා. අපිට දෙවියන් වහන්සේට සරදම් කරන්න බෑ. අපි වපුරන දේ තමයි අපි නෙලා ගන්නට යන්නේ. ඉතින් නිතරම අපිව සතුටු කරන අපේ වැරදි ආශාවන් වැපුරුවොත් අපිට ලැබෙන්නේ විනාශකාරී කඩාකප්පල්කාරී විපාකයක්. අපි නිතරම හොඳ දේ විතරක් වපුරන්නට වග බලා ගන්න ඕනේ. ඉතින් මේ ගලාති 6 වෙනි පරිච්ඡේදයේ පළමුවෙනි පද 7 අපිට හුඟක් වටින අවවාද හා අනුශාසනාවන් දීලා තියෙනවා. මම ආයෙත් ඕගලන්ට මේ කරුණු 4 මතක් කරන්නම්.
පළමුවෙනි එක තමයි පාපයට වැටුණු මිනිස්සෙක්ට අපි සලකන්න ඕනේ කොහොමද? අපි ඔවුන්ට යහපත් විදියට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියලායි. දෙවෙනි කාරණාව තමයි අපි අපේ හැසිරීම හා අපි කරන දේවල් ගැන වග කියන්නත් ඕනේ. ඒ වගේම දෙවියන් වහන්සේ අපිව කැඳවලා තියෙන කාරණාවට අපි අවධානය යොමු කරන්න ඕනේ. තුන්වෙනි කාරණාව තමයි අපිට දේව වචනේ උගන්වන වචනය තුලින් අනුශාසනා දෙන අයට අපි සලකන්න ඕනේ කොහොමද කියලා. හතරවෙනි කරුණ තමයි අපි වපුරන දෙයින් තමයි දවසක අපි කපා ගන්නට යන්නේ. මං හිතනවා මේ ඉගැන්වීම් හතර තුලින් ඔබේ ජීවිතේට යමක් එකතු කරගන්නට ඇති කියලා. ඔබ හැම දිනටම යේසු පිහිටයි. පායන හිරුමෙන් විශ්වාසයි සඳුගේ රැයමෙන් විශ්වාසයි පායන හිරුමෙන් විශ්වාසයි සඳුගේ රැයමෙන් විශ්වාසයි හිරු සඳු පහව ගියත් පර්වත සැලී ගියත් නොවෙනස් වන්නා වූ ඔබ ගැන විශ්වාසයි හිරු සඳු පහව ගියත් පර්වත සැලී ගියත් නොවෙනස් වන්නා වූ සමිඳුන් විශ්වාසයි සහිතව වපුරන්නෝ ප්‍රීතියෙන් නැව තත් එන්නෝ ස්වාමින්ගේ රාජ්‍යයේ සදාකාල උරුමේ ස්වාමින්ගේ රාජ්‍යයේ සදාකාල උරුමේ පායන හිරුමෙන් විශ්වාසයි සඳුගේ රැයමෙන් විශ්වාසයි පිරු සඳු පහව ගියත් පර්වත සැලී ගියත් නොවෙනස් වන්නා වූ සමිඳුන් විශ්වාසයි පතකමා සඟවලා පියාණන් වෙත ලන් කළා මා වෙනුවෙන් හිරු සඳු පහව ගියත් පර්වත සැලී ගියත් නොවෙනස් වන්නා වූ සමිඳුන් විශ්වාසයි නොවෙනස් වන්නා වූ සමිඳුන් විශ්වාසයි ජීවමාන දෙවි ස්වාමිනී ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා විසුද්ධ වූ වචනය ගැන මක්නිසාද පියාණනි ඔබ වහන්සේගේ සුද්ධ වූ වචනය අපගේ ජීවිතයට මහත් ආලෝකයක් වන අතර අපගේ දිවි ගමනට ඒ ආශිර්වාදයක් වෙන්න කියලා යාඥා කරනවා තවද ස්වාමිනී අපගේ ජීවිත ගොඩනගාගෙන ඉදිරියට ගමන් කරන්නට මේ වචනය සෑම සිල් දිනාටම ආශිර්වාද කරන සේක්වා ස්වාමිනේ වගේම මේ අසන්නව පමණක් නොවි ඒ ක්‍රියාවට දැමීමට දේව උපකාරය සියලු දිනාටම ලැබෙන්න කියලා මම ඔබ වහන්සේට යාඥා කරනවා එමෙන්ම අද දවසේ මේ වචනය කරන කොටගෙන හැම කෙනෙකුගේ ජීවිත ආලෝකමත් වී මේ කාලය තුල අලුත් ගමනක් ගමන් කරන්නට සෑම සියලු දිනාටම ආශිර්වාදයක් වේවා එපමණක් නෙවෙයි පියාණනේ මේ වචනය කරන කොටගෙන ඒ වචනයට කීකරු වී ජීවත් වන්නටද අපගේ ජීවිත ගොඩනගා ගන්නටද ඔබ වහන්සේගේ උපකාරය ඉල්ලමින් යාඥා කරන අතර දේව මඟ පෙන්වීම ලැබෙන්න කියලා යාඥා කරනවා. තවද මේ වචනය මෙනෙහි කර නිතර
වචනය අනුව ගමන් කරන්නට කටයුතු කරන්නට දේව උපකාරය ලැබෙන්න කියලා මම ඔබ වහන්සේට යාඥා කරනවා. ඒ වගේම මේ ශුද්ධ වූ වචනය දැන් ඔබ වහන්සේට බාර කරන අතර ඇසුවා වූ අප සියලු දෙනාද ඔබ වහන්සේට බාර වෙන්නෙමු. ඒ වචනයට යටත් වී ජීවත් වෙන්නට උපකාර කරන සේක්වා ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ශුද්ධවත් වූ නාමය නිසාය. ආමේන්. දැන් පිය වූ දෙවියන් වහන්සේගේ ප්‍රේමයත් පුත්‍රෝ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ කරුණාවත් සුද්ධාත්මයන් වහන්සේගේ සහභාගීකමත් අදටත් මතුවටත් ඔබ සෑම සියලු දෙනා සමග වනසේක්වා. ආමේන්.